ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සේයතාපි වික්ඛවේ චත්තාරෝ ආසිවිසා උග්ගතේ ජාගෝර විසා සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිකාරී මගේ සහෝදර රාජකීය පඬිත දුක්වැවේ ජිනරතන හාමුදුරුවෝ මගේ සහෝදර අලියාක ඥානදීප හාමුදුරුවෝ අපේ පොඩිහාමුදුරන් වහන්සේලා දෙන්නම ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ ලබන පින්වතුන් ප්‍රධාන ධර්ම ශ්‍රවණාභිලාෂී සුපින්වත ඔබට මතක ඇති වස් ආරාධනා කරන දවසේ අපි ඔබට දේශනා කළා ප්‍රකාශ කළා අර්ථයෙන් ධර්මයෙන් දහම් අනුශාසනාවන් පවත්වනවා කියලා. එම දේශනාවට අනුව සහ අප විහාරස්ථානයේ මේ වස්තු මාසයේ පුරාවට මනරින් සංවිධානය කරන ලද ධර්ම දේශනා මාලාවේ එක් වැඩසටහනක් විදිහට අද අපි ධර්ම දේශනාව පවත්වනවා. මෙම ධර්ම දේශනාවට පැමිණි පින්වත්නි නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරන බොහෝම හොඳ සත්පුරුෂ පින්වත්නි දහම් දැනුම අතින් හොඳ දහම් දැනුම තිබෙන ධර්මයේ නිතර ඖෂධයක් විදිහට පානය කරන පින්වත්නි පිරිසක්. අද ධර්ම දේශනාව සරල නැති ගැඹුරු නැති දේශනාවක් පවත්වන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඉතින් මම හිතනවා අපේ පින්වතුන්ට ගැඹුරු දේශනාවලු ගැටලුවක් නැහැ. ඒවත් හොඳට මේ අත් හොඳට අහනවා. තේරෙනවා. සූත්‍ර පිළිබඳ, විනය පිළිබඳ, අභිධර්මය පිළිබඳ නිතර ධර්ම දේශනා ශ්‍රවණය කර එවැනි ධර්ම දේශනාවන් වලට ඉතා ප්‍රියමනාප පිරිසක්. මම සතුටු වෙනවා ඔබ වැනි පිරිසකට ධර්ම දේශනාවක් සිද්ධ කරන්න අවකාශය ලැබීම පිළිබඳව. පින්වත්නි අද මම ඔබ සියලු දෙනාට ධර්ම දේශනා කිරීම සඳහා තෝරා ගන්න ලැබුවේ සංයුක්ත නිකායට අයත් වන ආසි විසෝකම සූත්‍රය. ඇතැම් විට ඔබ මේ දේශනාව මීට කලින් අහලා තියෙන්න පුළුවන්. මෙම සූත්‍ර දේශනාවට සමාන සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිපාතයේ අංගුත්තර නිකායේ
චතුර්ථ නිපාතයේ ආසි විස කියලා සූත්‍රයකුත් තියෙනවා. එතකොට මේ සූත්‍රයේ ආසි විසෝපම සූත්‍රය, අංගුත්තර නිකායේ ඇත්තන සූත්‍රයේ ආසි විස සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් සමස්තය දිහා අපි බලනකොට හරි පුදුම හිතෙනවා. ඒ දේශනාවන් බෙදලා තියෙන විදිහ, වෙන් කරලා තියෙන විදිහ දැක්කම හරි විද්‍යාත්මකයි, හරි තාර්කිකයි, හරි බුද්ධිමත්. ඒ විතරක් නෙවෙයි හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් නම් කරලා තියෙන විදිහ දැක්කම හරි පුදුම හිතෙනවා. සමහර දේශනාවන් නම් කරලා තියෙන්නේ ඒ දේශනා කරපු පුද්ගලයා මුල් කරගෙන. තවත් දේශනා නම් කරලා තිබෙනවා ඒ සූත්‍ර දේශනාවේ නිතර පුනරෝච්චාරණය වෙන වචනයක් මුල් කරගෙන. උදාහරණයක් විදිහට කිව්වොත් පරාභව සූත්‍රය. හැම ගාථාවක් අවසානයේ තියෙනවා පරාභව කියන වචනය. ඒ වචනේ මුල් කරගෙන ඒ සූත්‍ර දේශනාව පරාභව සූත්‍රය කියලා හඳුන්වනවා. මංගල සූත්‍රයේ ඒකම එකයි. රතන සූත්‍රයේ ඒ සඳහන් උදාහරණයක්. තවත් තිබෙනවා ඒ සූත්‍ර දේශනාවේ වැඩි ඉඩකඩක් දෙන, ප්‍රමුඛ තැනක් දෙන, වැඩිපුරම උද්දීපනය වෙලා පේන වචනය මුල් කරගෙන හඳුන්වන සූත්‍ර දේශනා. සෝතාර කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ කරුණු පහක් තියෙනවා. පළවෙනි සහ වැදගත්ම වචනේ මුල් කරගෙන ඒ සූත්‍රේ නම් කරලා තියෙනවා. අක්කම කියලා වචනයක් තියෙනවා. ඉවසීම පිළිබඳ කතා කරන ඒ සූත්‍ර දේශනාව නම් කරලා තියෙන්නේ එහෙම. දැන් අද දේශනා කරන්න සූදානම් වෙන සූත්‍රයේ වැඩි අවධානයක් සහ උපමාවට අරගෙන තියෙන්නේ සර්පයෙකු. සර්පයන් උපමා කරගෙන දේශනා කරලා තියෙන නිසා මේ දේශනාව ආසි විස සූත්‍රය කියලා හඳුන්වලා තියෙනවා. මේ විදිහට විවිධ උපමාවන් අරගෙන දේශනා කරපු සූත්‍ර ඒ නම් වලින් හඳුන්වන වලාහක සූත්‍රය, කුම්භෝපම සූත්‍රය. මෙහෙම තියෙනවා සූත්‍ර දේශනා. ඒ උපමාවට ගත්ත කාරණාව මුල් කරගෙන ඒ සූත්‍ර දේශනාව හඳුන්වලා තියෙනවා. දැන් ඔබ මෙච්චර කාල අහලා තිබුණේ දීර්ඝ වශයෙන් තියෙන සූත්‍ර දේශනා දීඝනිකාය, මධ්‍යම ප්‍රමාණයවා මධ්‍යම නිකාය එහෙමත් ඔබ අහලා තියෙනවා. ඒ ක්‍රමෙත් හරි. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඒ ක්‍රමයට අමතරව තවත් ඔබට දෙයක් හිතන්න තමයි මම මේ කාරණාව සිහිපත් කරන්නේ. ඉතින් මේ සර්පයන් උපමා කරගෙන දේශනා කරන්න යෙදුන ආසි විසෝපම සූත්‍රයෙන් තමයි අද ඔබට ධර්ම දේශනා කරන්න සූදානම් වෙන්නේ. ආසි විස කියන සූත්‍රයේ කරුණු 4ක් සඳහන් කළා. ඒ සර්පයන්ගේ විස තිබෙන ප්‍රමාණය ඒ සූත්‍රයේ වර්ග කළා. මේ දේශනාවට විස එකම ඒ සූත්‍රයේ ප්‍රධාන තැනක් දීලා තියෙනවා සර්පය 4 දෙනා. ඒක නිසා මේ සූත්‍ර දේශනාව ආසි විසෝපම සූත්‍ර දේශනාව කියලා හඳුන්වනවා. පින්වත්නි, අටුවා කතාවේ ඉතා දීර්ඝ විස්තරයක් මේ සඳහා අපිට ලබා දෙනවා. එතකොට සංයුක්ත නිකාය ගත්තාම එම සූත්‍ර දේශනාවේ සරල විස්තරයක් අපිට සඳහන් වෙලා තියෙනවා. අපිට බලන්න පුළුවන්කම තියෙනවා. අටුවාවේ සඳහන් වන විදිහට මේ සූත්‍ර දේශනාව ප්‍රධාන කොටස් 3කින් යුක්තයි. අපි ත්‍රිකෝණයක් ඇඳලා ඒ ත්‍රිකෝණය කොටස් 3කට බෙදෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස කියලා.
එතකොට ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඒ කොටස් තුන පිළිබඳවම අවධානය යොමු කරා. ඒ කොටස් තුන තමයි පළවෙනි කොටස මේකේ තියෙන කතා ප්‍රවෘත්තිය. දෙවෙනි කොටස මේකේ තිබෙන උපමාව මුල් කරගෙන දේශනා කරපු කොටස. අර්ථය. තුන්වෙනි කොටස තමයි මේ සූත්‍රයේ සමස්තයක් විදිහට ඒ සමස්තයක් විදිහට බලනකොට කියවෙන ප්‍රධාන දහම් කරුණ. ඔබට මේ කරුණු තුන දේශනාව අවසන් වෙනකොට පැහැදිලි වෙයි. හැබැයි සූත්‍රයේ සාමාන්‍ය කියවන කෙනෙකුට මේ කොටස් තුනම ගෝචර වෙන්නේ නැහැ. ඒක ටිකක් කල්පනා කරනකොට මෙනෙහි කරනකොට තමයි මේ කොටස් තුනම ගෝචර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ අනේපින සිතානන් විසින් ඉදි කරන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට භික්ෂූන් වහන්සේලාට තමයි ධම්සභා මණ්ඩපේදී මේ දේශනාව දේශනා කළේ. අටුවාවේ මේ භික්ෂූන් වහන්සේලා කවුද කියලා විස්තරයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගෙන් පළමු වර ධර්ම දේශනාව ශ්‍රවණය කරලා කමඨහන් අරගෙන වනගත වෙලා භාවනා කරනවා. භාවනා යෝගීව ඉඳලා ටික කාලයක් යනකොට මේ කමඨහන ප්‍රගුණ වෙන්නේ නැතුව යනවා. කමඨහන වැඩෙන්නේ නැතුව වෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා ටිකෙන් ටික කල්පනා කරනවා අපි මේ කමඨහනෙන් භාවනා කරාට තාම ප්‍රයෝජනයක් ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි වුණා. අපිට මගහැරච්ච තැනක් ඇති මොනවා හිතලා. තව අපි නොදන්න දෙයක් ඇති. ඒක නිසා අපි හැමදෙනාම යම් බුදුරජාණන් වහන්සේ ළඟට නැවත මේ පිළිබඳව සිහිපත් කරලා කමඨහන අලුත් කරගෙන යනවා. එහෙම හිතලා මේ වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් ධර්මශාලාවේ වාඩි වෙලා හිටියා. ඒතකොට අටුවාවේ සඳහන් වෙනවා මේ භික්ෂුන් වහන්සේලා නිකම් භික්ෂුන් වහන්සේලා නෙවෙයි භාවනා යෝගීව වැඩ වාසය කරමින් ඉඳලා කමඨහන් යාවත් කාලීන කරගන්න අලුත් කරගන්න ආපු පිරිස. වැඩම කරගන්නට යෙදෙන භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේට පැහැදිලි වෙනවා මේ භික්ෂුන් වහන්සේලාට කමඨහන ප්‍රගුණ වෙලා නැහැ. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන අවශ්‍ය කරන කාරණාව ඉස්මතු වෙන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ තීරණය කරනවා. එහෙම තීරණය කරලා තමයි මේ ආසීවිසෝපම සූත්‍ර දේශනා කරන්නේ. මානෙනි සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සර්පයෝ 4 දෙනාගේ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. උග්ග තේජෝ තේජ සම්පන්නයි. අනිත් ලක්ෂණය තමයි උග්ග නිසා. දැන් අපි දන්නවා අපි මේ පරිසරයේ සර්පයෝ ඉන්නවා. ඒ තේජ සම්පන්න සර්පයෝ ඉන්නවා. ඒ සර්පයෝ හඳුනගන්නේ මෙහෙමයි. අපි හිතමු නායක කියලා. අපි හිතමු කොළඟෙක් කියලා. අපි හිතමු කුණකටුවෙක් කියලා. මේ උග්‍ර විස සහිත එමත් උග්‍ර තේජස තියෙන සතෙක් වේවා සර්පෙක් වේවා ඇතැම් විට මිනිස්සෙක් ගත්තාම ඒත් හොඳ තේජසක් තියෙන මිනිස්සෙක් ගත්තාම එහෙමයි. කවුරු හෝ මුණ ගැහිච්ච ගමන් මඟහැරලා යන්නේ නැහැ. අපි ගමෙත් ඇතිනේ එහෙමනේ. හොඳ තේජස සම්පන්න කෙනෙක් ඉන්නවා නම් මැටි ඇමතිවරු ටිකක් ආශ්‍රය කරනවා නම් එයා ටිකක් බය නැහැ. එහෙම කට්ටිය ඉන්නවා. සමහර වෙලේ මැටි ඇමතිවරු ගත්තාම ඒගොල්ලොත් එහෙමනේ. යම් කිසි අනතුරක් වුණත් කරදරයක් වුණත් ඒගොල්ලෝගේ තේජස නිසාම සමහරට පහළ
ප්‍රාථමික පුද්ගලයා බය වුණා එයා බය වෙන්නේ. එයා එක තැන ඉන්නවා. ඍජුව ඉන්නවා. බය වෙන්නේ නැහැ. සර්ප ලෝකෙත් ඒ වගේ. එකපාරම අපි දැක්කොත් ඒ නයා ඉක්මනින් යන්නේ නැහැ. එයා ඉන්නවා බය නැතුව තෙන්නලා ටිකක්. ඒ තමයි උග්‍ර විස තියෙන සර්පෙන් හඳුනා ගන්න තියෙන පළවෙනි ලක්ෂණය. බලන්න බුදුහාමුදුරු මේවා දැකලා තියෙන විදිහ. දෙවෙනි එක තමයි උග්‍ර විස සර්ප ලෝකේ ඉන්න විස තියෙන සර්පය. සමහර සර්පයෝ ඉන්න විස නැහැ. සමහර සර්පයෝ ඉන්න අධික විසයි. ඒ සර්පයෝ දෂ්ට කරලා පැය ගාණක් යනකොට මිය පරලෝ යනවා. සමහර සර්පයන් දෂ්ට කළාම දවසින් දෙකකින් තුනෙන් සතියෙන් ඒ විදිහට මිය පරලෝ යනවා. ඔබ දන්නවා අපේ අතීතයේ ගත්තහම දුනු ශිල්ප කඩු ශිල්ප තිබුණේ. ඔය දුනු ශිල්ප කඩු ශිල්ප වල විස පොරනවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඒ විස විදිහට ගන්න මේ සර්පයන්ගේ විස. ඒ කඩුව වෙන්න පුළුවන්, ඊතලය වෙන්න පුළුවන්. හොඳට ගිනියම් වෙනකන් රත් කරලා අර විස තුල බහලා තියෙනවා. ඊට පස්සේ තමයි යුද්ධයට අරගෙන යන්නේ. යුද්ධයට අරගෙන ගිහිල්ලා ඒ කඩුවෙන් වේවා ඊතලෙන් වේවා පොඩි හරි තුවාලයක් වුණොත් ඒක සුව නොවන මට්ටමටම තියෙනවා. සමහරට මරණාන්තය දක්වාමපත් වෙනවා. ඒ තරම් විස සහිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්ත්ව ලෝකයේ ඉන්න මහණෙනි සර්පයෝ 4 දෙනෙක් උග්‍ර තේජා උග්‍ර විසා. උග්‍ර තේජ සම්පන්නයි සහ උග්‍ර විස සහිත සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. සමහර සර්පයෝ ඉන්න විස නැහැ. දෂ්ට කළාට විස නැහැ. ආසි විස කියන සූත්‍රයේදී මේ විස වර්ගීකරණය කරලා තියෙනවා. ඒක අපි වෙනත් දවසක කතා කරමු. අද අපි ආසි විසෝපම සූත්‍රයේ තියෙන කරුණු ටික පිළිබඳව සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අට කතාවේ සඳහන් වන විදිහට එක්තරා රජ කෙනෙක් වැරදි කරන ලද පුජ්‍යලයක් අල්ලගන්නවා. අල්ලගෙන මේ වැරදි කරපු පුජ්‍යලයා පංචකාම සේවනයේට හරිම කැමති. සතුටින් ඉන්න හරිම කැමති. සැප විඳින්න හරිම කැමති. මේ පුජ්‍යලයා අල්ලගෙන ගිහින් හිර කුඩුවට දාලා පෙට්ටියකට සර්පය 4 දෙනෙකුත් එක්ක හිර කුඩුවේ තියෙනවා. දැන් මේක තවත් මම තව චුට්ටක් පැහැදිලි කරන්න. ඉස්සර රජවරු සර්පයෝ ඇති කරලා තියෙනවා. ඒ ඇති කරලා තියෙන්නේ Tamante යම්කිසි සතුරු ප්‍රහාරයක් එනවනම් ඒ සතුරන්ට දෂ්ට කරවීමට සර්පයෝ ඇති කළා. දෙක තමයි මේ විදිහට වැරදිකාරයා වුණොත් එහෙම කාමරයකට දාලා සර්පයෝ දානවා. සර්පයෝ දෂ්ට කරලා මැරෙන්න. තුන්වෙනි එක තමයි බැරි වෙලා හරි රජතුමා පරාජ වීගෙන මේ සර්පයන් ලබාම දෂ්ට කරවාගෙන මැරෙන්න. ඒක එක අවස්ථාවක් තමයි මේක. අනහොරෙක් අල්ලගත්තා. ඒ හොරා කාමරයකට දාලා මේ හොරාට කියනවා මේ සර්පයෝ 4 දෙනා හොඳින් බලා ගන්න ඕන. උඹට පාලන වැඩේ මේක. මේ සර්පයෝ 4 දෙනාට හොඳට කන්න දෙන්න ඕන. මේ සර්පයෝ 4 දෙනා නාවන්න ඕන. ඔවුන්ගේ සැප දුක් බලන්න ඕන. සුව දුක් බලන්න ඕන. කොච්චර සලකුවා ඔබ අවුරුදු 100ක් මේ සර්පයෝ 4 දෙනාට ආදරයෙන් රැකවරණයෙන් බලා කියා ගත්තා. කන්න බොන්න දුන්නා. හැබැයි එකක් මතක තියාගන්න. මේ සර්පයෝ 4 දෙනා හරිම තේජස් සම්පන්නයි. උග්‍ර විසයි. බැරි වෙලා හරි ඔබ අතින් අකටයුත්තක් සිද්ධ වුණොත් ඔබ මෙච්චර කල් සැලකුවා කියලා බලන්නේ මේ සර්පයෝ 4 දෙනා ඔබට දෂ්ට කරනවා. එහෙම වුණොත් ඔබ මැරෙනවා. ඔබ මැරුණේ නැතිනම්
මරණය හා සමාන දුකකටපත් වෙනවා කියලා මොහොත ප්‍රකාශ කරනවා. මොහොත මේක එච්චර ගණන් ගත්තේ නෑ. ඇයි? මෙයා හොඳ ලෞකික ජීවිතයක් ගත කරපු කාමභෝගී ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. එයා මොකද කළේ? මේ සර්පය හතර දෙනා එක්කෙනෙක් දකුණු කකුලේ, අනිත් කෙනා වම් කකුලේ, අනිත් කෙනා උරහිසේක පැත්තක. මේ හතර පැත්තෙන් වෙලාගෙන ඔවුන් සනසවමින් කාලය ගත කළා. මෙහෙම ඉන්නකොට තව එක්තරා සත්පුරුෂයෙක් ඇවිදින් කියනවා, ඔබ දන්නේ නැහැ රජතුමා ඔබට දීලා තියෙන දඬුවම. ඔබ හොරේ. ඔබ වැරදි කරපු කෙනෙක්. ඔබට දීලා තියෙන මේ සර්පය හතර දෙනා මේ විදිහට රැකවලා ගන්න බැරි වෙලා හරි ඒ සර්පයන්ට තරහ ගියොත්, කේන්ති ගියොත් එනකොට දෂ්ට කරනවා. එහෙම වුණොත් ඔබ මිය පරලොව. මිය පරලොව නොගියොත් මරණය හෝ සමාන දුකින් උපරිම දුකකට පත් වෙනවා කියලා මේ සත්පුරුෂ පුද්ගලයා මේ හොරාට ප්‍රකාශ කළා. එහෙම කියලා කියනවා ඔබ කල හැක්කම් ඉක්මනින්ම කරන්න. දැන් මේ පුද්ගලයා මොකද කළේ? සර්පය හතර දෙනා අරගෙන පෙට්ටියකට දාලා, අතිවිච්ච පෙට්ටියකට දාලා ඉක්මනින්ම එතනින් පලා යන්න උත්සාහ කළා. සර්පය හතර දෙනා කල්පනා කළා අපිට අපෝපස්ථානය කරන ස්වාමියා පැනලා යනවා. අපි යන්න ඕන ස්වාමියා අල්ලන්න. දැන් ස්වාමියා පස්සේ සර්පය හතර දෙනා තේනවා. මේ කාරණා චින රජතුමා හොරා බලානවා කියලා. රජතුමා කියනවා වදකියෝ පස් දිනකට ඇවිල්ලා එන්න කියලා. අන්න අර හොරා පැනලා යනවා. හැකි ඉක්මනින් ගිහින් මේ වදකි හොරාව අල්ලගෙන මරලා දානවා. දැන් සර්පය හතර දෙනා දුවනවා. වදකියෝ පස් දෙනා තේනවා. කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඉන්නවා කියලා කිව්වනේ. මේ සත්පුරුෂයා කියනවා අර හොරාට මෙහෙමයි දැන් සර්පය හතර දෙනා දාලා ඔයා පලා ගියාට සර්පය හතර දෙනා පස්සෙන් එනවා. ඒ විතරක් නෙවෙයි මේක රජතුමාට ආරංචි වෙලා වදකයෝ පස් දෙනෙක් එවලා ඉන්නවා. ඒ පස් දෙනා ඔබ පසුපස හඹාගෙන අල්ලගත්තොත් ඔබතුමා අල්ලලා. ඒක නිසා කළ හැක්කක් වේ නම් ඉක්මනින් කරා. දැන් එහෙනම් අනතුරු දෙකයි. පස්සේ හැරෙනවා, බලනවා, වේගින් දුවනවා. මේ පස් දෙනාට මේ හොරාව අල්ලගන්න බැරි වෙනවා. රජතුමා කල්පනා කරනවා ඊට වැඩිය දක්ෂ කෙනෙක් යොමු කරනවා. එහෙම හිතලා මිත්‍ර වදකයෙක්, ඒ කියන්නේ මේ හොරත් එක්ක සමීපව ඉඳලා ඇසුරු නිසුරු කරපු කෙනෙක්. හැබැයි එයා වදකයෙක්. මේ මිත්‍ර වදකයා කියන දැන් ඔය අඳුරන කෙනෙක් මේ යන අරගෙන ගිහින් ඉක්මනින් අල්ලගෙන මාරලා දාන්න කියලා. දැන් කී දෙනෙක් එනවද? 3 දෙනෙක් එනවා. පළවෙනි එක්කෙනා කවුද? සර්පයව 4 දෙනා. දෙවෙනි එක්කෙනා වදකයව 5 දෙනා. තුන්වෙනි එක්කෙනා තමයි මිත්‍ර වදකයා. දැන් මේ පුද්ගලයා වේගින් දුවගෙන යනකොට ඔහු දකින්නවා ගෙවල් ටිකක් තියෙන පුංචි ස්ථානයක්. ගෙවල් පහක් තියෙනවා. දැන් බඩගිනි, පිපාසයි, දාඩිය දාගෙන දුවනවා. හති වැටිලා ඉන්නවා. අනේ අර ගෙදරකට ගිහින් මොනවා හරි කන්න ඕන කියලා ඒ ගෙවල් වල එකින් එක යනවා. ඒ කිසිම ගේක කිසිම දෙයක් නැහැ. අර සත්පුරුෂයෙක් හිටියනේ. මේ සත්පුරුෂයා කියනවා ඔබ ඔය යන ගෙදර කිසිම දෙයක් නැහැ. හිස් ගෙවල් පහක් තියෙන්නේ. හැබැයි ඔබ ඔතන නතර වෙන්න එපා. මෙතෙන්ට එනවා මේ මන් පහරන්න හොරු ටිකක් එනවා. මේ හොරු ටික ඇවිල්ලා මේ ගෙවල් බින්දිනවා. ඔබ ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම ඒ හොරුන්ගෙන් ඔබට තාඩන පීඩන සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා කළ හැක්කා කරනවා. දැන් කල්පනා කරනවා එනකොට හරියන්නේ
ජීවත් වෙන්නත් ඕන. ඒ ගෙවල් ටික අතහැරලා දාලා ආපහු දුවගෙන යනවා. ජනකට ඈතින් පේන විශාල ජලාශයක්, විශාල ගඟක්. ඒ ගඟේ මෙතරට යන, කියන්නේ ගොඩ වෙන්නේ කලින් අවසාන තැනට. එතෙන්ට ගියාට පස්සේ කල්පනා කරනවා මෙතන හිටියොත් නම් මට අනතුරක්මයි සිද්ධ වෙන්නේ. හරිම සැක සහිතයි. කොහොම කල්පනා කරනවා මෙතනින් කොහොම හරි බලා ගන්නවා. එහෙම හිතලා වට පිට බලලා පහුරක් හදාගෙන ඒ පහුරට නැගලා අද්දකින් වෑයම් කරලා උත්සාහ කරලා ඒකට පීනලා ඊතර වෙනවා. ඊතර වෙලා ආපස්ස හැරිලා බලනකොට ඒ පහුරක් ගඟේ තියෙනවා. Taman පසුපස හඹාගෙන ආපු අර මිත්‍ර වදකයා එතන ඉන්නවා. පංච වදකයෝ ටික එතන ඉන්නවා. සර්පයෝ 4 දෙනා ඒ එකොඩට වෙලා බලාගෙන ඉන්නවා. ඔහු එතනින් එකොඩ වෙලා සුවසේ බොහොම සැහැල්ලු මනසින් මට දැන් කිසිම දෙයක් නැහැ. ඒ තිබිච්ච හැමදේම අර එකොඩ තිබුණා. මම මෙතනින් එහාට මට කිසිම දෙයක් නැහැ කියලා සුවසේ බය නැතිව සැක නැතිව ඊතර වෙනවා. මේක තමයි අර කොටස් තුනේ පළවෙනි කොටස. පොඩි කතාන්දරයක්. පුංචි ළමයි කියයි හාමුදුරු බණ කිව්වා අපිට කිසිම දෙයක් ඒකෙන් අහන්න නැහැ. මාරවත් ගැඹුරු දේවල් තිබ්බේ. අපිට ගැලපෙන මොකුත් තිබුණේ නැහැ කියන්නේ. දැන් ඒගොල්ලෝගේ ප්‍රශ්නේ හරි පළවෙනියට. පුංචි ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට ගැලපෙන්නේ ඔන්න කතාන්දරයක් කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මම මේ උපමාවක් දේශනා කළේ. බුදු පියාණන් වහන්සේ මේ උපමාවන් වලින් ඔබ වහන්සේ අර්ථකථනය කළේ මොනවාද? දැන් තමයි අපිට ගැලපෙන වැදගත් වෙන කොටස දේශනා කරන්නේ. මහණෙනි මේ සර්වය 4 දෙනෙක් කියලා මම අර්ථවත් කළේ දේශනා කළේ පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව. මේ ශරීරයේ තියෙන එක කොටසක් අරගෙන මහණෙනි අපි විවිධ කොටසට බෙදලා ගියොත් අවසානයේ අපිට දැක බලා ගන්න පුළුවන් කොටසක් තියෙනවා, පදාර්ථයක් තියෙනවා. ඒ තමයි මේ පඨවි ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය. මෙන්න මේ 4 මහා භූතයන් තමයි ඒ තුල දකින්න තියෙන්නේ. මේ ඇහැ නැමැති ඉන්ද්‍රිය අරගෙන බැලුවත් ඒ වගේ, කන නැමැති ඉන්ද්‍රිය අරගෙන බැලුවත් ඒ වගේ, කෙස් ගහක් අරගෙන අපි බෙදලා විවිධ කොටස් වලට බැලුවොත් ඉතින් අවසානයේ අපිට දකින්න තියෙන්නේ මෙතන මේ ශක්තිය ටිකක් තියෙනවා. ඒ එක ශක්තියක් අල්ලන්න බෑ. පඨවි ගතිය කියලා කිව්වට තද ගතිය කිව්වට ඒක අපිට පියවිය හැට අල්ලන්න අතින් ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. තේජෝ ගතිය කියලා කිව්වට ඒක අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. වායෝ ධාතුව කියන එක ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට වාහනය මේ සුලං පිරිච්ච රෝද 4ක් උඩ තියනවා වගේ. කුලක කියන එක අල්ලන්න බෑ. එතකොට මේ ශරීරයේ සියලු කොටස් අපි එකතු කරලා බැලුවාම, බෙදලා බැලුවාම අපිට අවසානයේ පේන පදාර්ථය තමයි සියුම්ම කොටස තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ 4 මහා භූතයන්ගෙන් හැදලා තියෙන්නේ. මේ පඨවි ගතිය වැඩි වුණොත් මහණෙනි ඒ පුජ්‍යලයා මැරෙනවා. පඨවි ගතිය වැඩි වුණොත් එහෙම මරණය හා සමාන මොහොතකටපත් වෙනවා. තේජෝ ගතිය වැඩි වුණොත් මහණෙනි මේ පුජ්‍යලයා මැරෙනවා. එහෙමත් නැතිනම් මරණය හා සමාන දුකකටපත් වෙනවා. ආපෝ ගතියත් ඒ වගේ, තේජෝ ගතියත් ඒ වගේ, වායෝ ගතියත් ඒ වගේ. ඉතින් අපි මේ සර්පයෝ 4 දෙනෙක් තමයි සෑම මොහොතකම පෝෂණය කරන්නේ. බලන්න ඔබ එක දවසක් ගත්තොත් උදේම නැගිටලා දත් ටික මැදලා මොන සෝදලා නාලා පිරිසිදු වෙනවා. මේ ශරීරයේ බඩගින්නේ තියන්නේ නෑ අපි.
දාඩිය ටිකක් ගලන්න දෙන්නේ නැහැ. අධික ලෙස රස්නේ නම් අපි ඉක්මනින් ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා. මේ තමයි අපිට බාර දීලා තියෙන කාර්ය භාගය. අපි හරියට සිකියුරිටි කෙනෙක් වගේ, ආරක්ෂකයෙක් වගේ මේ ශරීරය බලාගන්න යොමු කෙනෙක් අපි. අපි මැස්සෙකුටවත් වහන්න දෙන්නේ නැහැ. සතෙකුටවත් කන්න දෙන්නේ නැහැ. මధుරයෙකුටවත් විඳින්න දෙන්නේ. ඒ තරම් අපි මේ ශරීරයට ආදරේ. රැක බලා ගන්නවා. කවනවා. පොවනවා. බෙහෙත් ටික අරගෙන දෙනවා. ඉතින් අපි හැමදාම මේ ටික කර කර ඉන්නවා. තව පැත්තකින් බැලුවොත් සේවකයෙක් වගේ. සේවකයා හැමදාම අපිට සේවය කරනවා හා සමානව මේ ශරීරයට අපි සේවය කර කර ඉන්නවා. හැබැයි මේ පඨවි ගතිය සර්පේක හා සමානයි. උග්‍ර තේජස් තියෙන පඨවි ගතියට හේතුණක් මම දැන් උග්‍ර වෙන්න ඕන කියලා පඨවි ගතිය උග්‍ර වෙනවා. අපි ඊට පස්සේ කලබල වෙලා නෑ එහෙම කරන්න එපා. ඔයා ටිකක් කූල් වෙන්න, සේෆ් වෙන්න කියලා එමීට එයා වර කරගන්නවා. ඒක නිසා පින්වතුනි ඔබ මේ ජීවිතය ගත කරනකොට හොඳට මතක තියාගන්න. අපි සර්පයන් 4 දෙනෙක් තමයි මේ පෝෂණය කරන්නේ. ඒ සර්පයෝ 4 දෙනා අපිට ආදරේ නැහැ. අපිව බලාගන්නේ නැහැ. කිනම් හෝ මොහොතක අපිට දෂ්ට කරනවා. දෂ්ට කළාම ඒ සර්පයන්ගෙන් තමයි අපි මිය පරලොව යන්නේ. එහෙමයි පියාණන් වහන්සේ. දැන් මම ඔබට කිව්වා මුලින්ම කමඨහන් අලුත් කරගන්න ආපු වික්ෂුන් වහන්සේලාට මේ දේශනාව කළා කියන්නේ. දැන් ඔබට පැහැදිලි අර වික්ෂුන් වහන්සේලාට මේ ශරීරයේ තිබෙන අස්ථීර භාවය, මේ පඨවි ගතිය අස්ථීරයි, ආපෝ ගතිය අස්ථීරයි, තේජෝ ගතිය අස්ථීරයි, වායු ගතිය අස්ථීරයි කියන එක බුදුහාමුදුරු කෙලින් නොකිය ව්‍යංගයෙන් උපමාවෙන් පැහැදිලි කරලා දෙනවා. මේ ශරීරයේ තිබෙන අනිත්‍ය ස්වභාවය බුදු පියාණන් වහන්සේ ව්‍යංගයෙන් තේරුම් කරලා දෙනවා. එතකොට මේ වික්ෂුන් වහන්සේලා ව්‍යක්ත පිරිසක්. හොඳට කල්පනා කරන්න පුළුවන්, හොඳට තේරුම් ගන්න පුළුවන් දක්ෂ වික්ෂුන් වහන්සේලා පිරිසක්. දැන් මේ වික්ෂුන් වහන්සේලා තේරුම් ගන්නවා මේ ශරීරය හැමතිස්සෙම මේ පඨවි ගතිය වෙනස් වෙනවා, ආපෝ ගතිය වෙනස් වෙනවා කියන මේ අනිත්‍ය ලක්ෂණය. ඔතන මම මේ කියන්නේ දෙවෙනි කොටස තුන්වෙනි කොටස එකට කරලා ඉන්නේ කියලා. අවසානයේ සාරාංශයේදී පැහැදිලි කරා. දැන් දෙවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංච වදකයෝ ටිකක් ගැන. මහණෙනි පංච වදකයෝ කියලා මම ඔබට උපමා කළේ මේ පංච උපාදාන ස්කන්ධය. පංච ස්කන්ධය ගැටලුවක් නෙවෙයි. පංච උපාදානය තමයි ගැටලුව. උපාදානය කියන එක මෙයාට දන්නවා. ඒ තමයි අධික ලෙස අල්ලගෙන රූපය පිළිබඳව අධික ලෙස අල්ල ගන්නවා. වේදනාව පිළිබඳව අධික ලෙස අල්ල ගන්නවා. සංඥාව පිළිබඳව අධික ලෙස අල්ල ගන්නවා. සංස්කාර පිළිබඳව අධික ලෙස අල්ල ගන්නවා. විඥාන ධර්මයේ පිළිබඳව අධික ලෙස අල්ල ගන්නවා. දැන් මේ කරුණු පහ විස්තර කරන්න කියන ධර්ම දේශනාව තවත් දීර්ඝ වෙනවා. මෙතන ඇතුලේ කතන්දර ටිකක් තියෙනවා. රූපය දැන් මේ තියෙන පංචස්කන්ධය නාම හා රූප කියන ප්‍රධාන කොටස් දෙක. ඒතර මේ රූපස්කන්ධෙ වෙනත භෞතික ශරීරය උපාදානව අපි අල්ල ගන්නවා. අල්ලගෙන මම මගේ කියන හැඟීම ඇති කරගෙන හැමතිස්සෙම මේ ශරීරය අපි පෝෂණය කරනවා. මේ ශරීරය අත්හරින්න අපි කිසිම විටකදී උත්සාහ කරන්නේ නැහැ. මේ ශරීරය අල්ලගෙන තියෙන නිසා අපිට බාහිරින් විවිධ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න ගියපම ගැටුම් ඇති වෙනවා. තරහ වෙන්න සිද්ධ වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. ක්‍රෝධය ඇති වෙනවා. එතකොට මේ පංච උපාදානය හරිම බලවත්. ඒ විතරක් නෙවෙයි
අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ උපාදාන ගත කර ගැනීම නිසාම මිය පරලෝකෙහි ඊළඟ ආත්ම භාවයෙන් අගාධයට යන්න සිද්ධ වෙනවා. ඒක උදාහරණයක් කියන්නම්. දැන් මේ උදාහරණය කිව්වම සමහර ඇත්තන්ට ඒ උදාහරණය ප්‍රායෝගික වෙලක් ඇති. ප්‍රායෝගික නොවිච්ච පිරිසකුත් ඇති. දැන් ඔබ දන්නවා මේ හොල්මන් කරනවා කියලා කතාවක් තියෙන සමාජෙ. ආච්චි මේ පරලෝකෙහි හොල්මන් කරනවා. සීයා මැරිලා හොල්මන් කරනවා. නැත්නම් තවත් කවුරු හරි මැරිලා හොල්මන් කරනවා කියලා අපි කියන්නේ. මොකද මේ වෙන්නේ? ඒ පුද්ගලයා මිය පරලෝ යන කලින් ජීවත් වෙලා ඉන්නකොට මේ භෞතික වස්තුන් කෙරෙහි දැඩි උපාදානයක් ඇති කරගෙන. දැඩි ඇලීමක් ඇති කරගෙන. සමහරවිට වතු පිටිය වලට වෙන්න පුළුවන්, ඒ පුද්ගලයන්ට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා මිය පරලෝ ගියාම ඒවා අතහැර යන්න සූදානම් නැහැ. ඒ විඥානය ඒ ප්‍රදේශය තුළ සැරිසරනවා. ඒකේ බරපතලකම උපාදානයේ බරපතලකම කියන්නේ ඒ විඥාණයට පුළුවන්කම තියෙනවා ඒ පරිසරයේ සැරිසරනකොට ගෙදර තියෙන කඩමුට්ටු පෙරලා ගන්න. එහෙමත් නැත්නම් ගෑනු කෙනෙකුගේ අර දුර්වල හිතක් තියෙන කෙනාගේ ඇඟට පිළිම කෙනෙක් වෙන්න පුළුවන්. ඇඟට වහනවා. ඇවිදින් පිස්සු නටනවා. කෑ ගහනවා. සමහර විට තව කාගෙත් එක්ක හරි අසල්වාසීන් එක තරහක් තියෙනවනම් ඒ තරහ ගැනත් කියනවා මම අහවල් කෙනත් එක තරහ ඒක කරගෙන යන්න තමයි ආවේ මේ. ඒ වැඩේ කරගත්තට පස්සේ මම යනවා. බලන්න උපාදානයේ බලගත්තා. මේක දැක්කම දරුවෝ සහ ඥාති ටික සමහරට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. සමහරට අවුරුදු ආත්ම ගණනක ඥාතියෙක් වෙන්නත් පුළුවන්. මේ අසවල් පුද්ගලයා මේ පරලෝක ගිහිල්ලා අපිට ඉන්න දෙන්නේ නැහැ කියලා මේ තොইলයක් නටන්න ඒ යකන්දිරෝ ගෙන්න උදේ වෙනකන් රැය වෙනකන් නටලා කොහොම හරි අල්ල ගන්නවා. දාන බෝතලේ. දාන තද කරලා වහනවා. ආයි ගොඩ එන්නක් නැහැ. මොකද කරන්නේ? ගිහින් දානවා ගංගකට. ගිහින් දානවා මොහොතට. දැන් ඉතින් අර බෝතලේ තුලට වෙලා හිර වෙලා ආත්ම ගණන් සමාජයේ පියන ඇරෙන තුරාට ඒකට වෙලා දුක්ඛින. මම කියන හොඳ වැඩ නේද? මෙන්නත් පාඩේ ගිහින් තවදෙනෙක් ඉපදෙන්නේ නැතිද? උපාදානගත කරගෙන. මොකද මේ ඇවිත් කරදර කරන්නේ? ඒක නිසා දරුවෝ කවදාවත් විශ්වාස කරන්න එපා අපි ගඟේ මොහොතේ පතලේ තැන්පත් කරායි කියලා. සමහරට දරුවෝ වැඩි කරන්න ඉඩ තියෙනවා. මොකද උපාදානගත කරගෙන මැරුණොත් ඔය ටික වෙන්නේ ඉඩ තියෙනවා. ඒක නිසා මේ භෞතික වස්තු කෙරෙහි මේ භෞතික මිනිසුන් කෙරෙහි උපාදානගත කරගෙන නම් අනේ දෙයියනේ කියලා මේ පරලෝ යන්න එපා. දරුවෝ ඔය ටික කරනවාමයි. ඒක නිසා පින්වත්නි මේ උපාදානය කියන එක හරි බලගතුයි. අපි වැරදි විදිහට උපාදානගත කරගත්තොත් අපිට ඒකෙන් අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ. වදකයක් නිර්මාණය කරගත්තා හා සමානයි. පුද්ගලෙක් තරහ කරගන්නවා හා සමානයි. අවි ආයුධ තියෙන පුද්ගලෙක් තරහ කරගන්නවා වගේ. මෙති ඇමති කෙනෙක් තරහ කරගන්නවා වගේ වැඩක් තමයි මේ පංච උපාදානගත කරගත්තා. හැම තිස්සෙම බයෙන් ජීවත් වෙනවා. හැම තිස්සෙම සැකෙන් ජීවත් වෙනවා. ඒක නිසා පින්වතුනි මේ පංචස්කන්ධය උපාදානගත කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා දේශනා කළා. මහණෙනි ඔබ උපාදානය කරගෙන තියෙන තුරාවට ඔබට මේ සසරින් එතර වෙන්න බෑ. පළවෙනියටම මේ පංචස්කන්ධයේ උපාදානයෙන් ඉවත් වෙන්න. උපාදානයෙන් ඉවත් නොවුනොත් ඔබගේ හිත සමාධිගත කරගන්න බෑ. සත්‍ය දකින්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ පංච උපාදානයේ හරියට කණ්ණාඩි පහක් වගේ. අවුල වෙලාවට දාන එක කණ්ණාඩියක් කියලා. ඒකේ විවිධ වර්ණ තියෙනවා. ඒ හා සමානයි. කවදාවත් මේ ලෝකේ අපිට දකින්න වෙන්නේ නැහැ. මේ කණ්ණාඩි ගලවලා තමයි බලන්නේ.
අපි හැමෝම මේ ලෝකයේ දිහා කණ්ණාඩි පහක් දාගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒ කණ්ණාඩි පහෙන් පේන විදිහට තමයි අපි අර්ථකථනය කරගෙන හොඳයි කියමින් ඉන්නේ. ඒක නිසා පින්වතුනි අපි හැමතිස්සෙම මේ පංචස්කන්ධය උපාදානගත කරගන්න නැතිවම පංචස්කන්ධය තියෙනවා. මරණය දක්වා තියෙනවා. ඒ තිබෙන පංචස්කන්ධය උපාදානගත කරගන්න නැතිව ජීවත් වෙන්න තමයි උත්සාහවන්ත වෙනවා. භික්ෂුන් වහන්සේලා අහනවා බුදු පියාණන් වහන්සේ මිත්‍ර වදකයා කවුද? ඒ තමයි මහණෙනි නන්දි රාගය. රාගය බරපතල ආශාව තෘෂ්ණාව. එතෙන්දී බුදුහාමර පැහැදිලි කරන්නේ අපි හැමතිස්සෙම අපිට සාපේක්ෂව හිත රවට්ට ගන්න. මේක මෙහෙම හරියි. එහෙම හරියි. එයා වෙන්න මාත් දැන් ඉතින් ඒක හරිද? අපි හිත රවට්ට ගන්න. එහෙම හිත රවට්ටගෙන ඇතැම් විට අපි වැරදි කරන්න පෙළඹෙනවා. නන්දි රාගය දැඩි ආශාව තෘෂ්ණාව. එතකොට ඒ තුලින්ම විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා කියන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. දැන් පංචවදකයන් ගැන පැහැදිලි කළා. සර්පය හතර දෙනා ගැන කියලා දුන්නා. පංචවදකයන් ගැන කියලා දුන්නා. මිත්‍ර වදකයා ගැන කියලා දුන්නා. දැන් අර පුජ්‍යලා දුවගෙන ගියේ කොහෙටද? ශූන්‍යයටමකට. ගෙවල් පහ. ඒ ගෙවල් පහෙන් මොකවත්ම නැහැ. පළවෙනි ගෙදරට ගිහින් බැලුවා. දෙවෙනි ගෙදරට ගිහින් බැලුවා. මොකවත්ම නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සඳහා උපමාන දෙනවා. මොකද්ද? මේ ගෙවල් පහ හරියට අපේ මේ අභ්‍යන්තර ආයතන පහ හා සමානයි. S2, කන් දෙක, නාසය, දිව, ශරීරය. අපි S2 කියලා මේ S2 ගත්තොත් මේක ශරීරයේ ඉන්ද්‍රිය. තවත් විටක ආයතනය. තවත් විදියකට බැලුවොත් මස් ටිකක් තියෙන. S2කට කල හැක්කක් නැත. S2 මොකවත් නැහැ. කනත් ඒ වගේ ආයතනය ඉන්ද්‍රිය. හැබැයි ඒක ගත්තාම ඉන්ද්‍රියක් විදිහට අපි කලවල අතට ගත්තොත් ඒක මස් ගොඩක් විතරයි. දැන් මෙතන අපි හැමෝගෙම මැච් එකේ කන කලවල අතට ගත්තා. ඒක ආයතනයක් විදිහට නිකන් මස් ගොඩක් විතරයි. නාසයත් එහෙමයි. මේ ශරීරය පංච ඉන්ද්‍රියන හිස් ගෙවල් හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හොරු ටිකක් වෙනවා කියවනේ ඒ තමයි බාහිර ආයතන. මේ ඇහෙන් දකින්නවා, කනෙන් අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා. දැන් තමයි ගැටලුව තියෙන්නේ. මේ පරිසරයේ හැම දෙයක්ම තියෙන්නේ අපේ ඇස් දෙක රවට්ටන තැනට. කන් දෙක රවට්ටන තැනට. නාසය රවට්ටන තැනට. හරියට බොරු වගේ. අපි කඩේකට ගියොත් එහෙම ඇස් දෙක රවට්ටන්නමයි බඩු කොටු ටික තියෙන්නේ. විවිධ හැඩතල විවිධ ආකාරයෙන් තියෙනවා. අපි සුවඳ විලවුන් ගන්න ගියපුවාමත් එහෙමයි. විවිධ සුවඳ වර්ගයෙන් තියෙනවා. ඒ වගේම කරන්නේ මොකද? අපි මුලා කරන එක කරන්නේ. එතකොට මේ බාහිර පරිසරයේ හැමතිස්සෙම හොරු ටිකක් ඉන්නවා අපි දිහා බලාගෙන. අපි ඒ හොරුන්ට අහු වෙනවා. අහු වෙලා ඒවා තුලට ආශාව ඇති කරගෙන තෘෂ්ණාව ඇති කරගෙන උපාදානය ගත කරගෙන අපි ජීවිත අපි විනාශ කරගන්නවා. මහණෙනි ඔබ ජීවිතේ ගත කරනකොට මේ පංච ඉන්ද්‍රියන් බොහෝම සංවරව පවත් ගන්නවා. උදාහරණයක් දෙනවා බුදුරජාණන් වහන්සේ කුම්භකම සූත්‍රයේ මෙන්න මෙහෙමයි. ගඟක් ළඟ ඉබ්බෙක් ඉන්නවා.
මේ ඉබ්බ දකින්න ඈත ඉඳලම නරියෙක් සිවලෙක් මේ සිවල එනවා ගංගලකට දුරගෙන එනකොට ඉබ්බගේ අත් දෙකයි කකුල් දෙකයි හිසයි කටුව ඇතුළට ගන්නවා. දැන් මේ සිවල හිතනවා මෙයා කිනම් හෝ මොහොතක එක අවයවයක් එළියට දැම්මොත් මම ඒ කොටස අරගෙන යනවා. දැන් මෙයා බලාගෙන ඉන්නවා. ඉබ්බ හරියටම තේරුම් ගත්තොත් හරි සිවල මෙතනින් ගියා කියලා. එහෙම දන්නේ නැතිව හිස කොටස එළියට දැම්මොත් සිවල අරගෙන යනවා. අතක් එළියට දැම්මොත් සිවල අරගෙන යනවා. අපි හරියට ජීවත් වෙනවා බුදුහාමුදුරු කියන මේ ඉබ්බෙක් හා සමානයි. මේ පංච ඉන්ද්‍රයන් එළියට යොමු කරනකොටම අනතුරක් තියෙනවා, හොරෙක් ඉන්නවා, ඔබ නොමගට යවන අවස්ථා තියෙනවා. ඒක නිසා ඔබ මේ ඇස් දෙකෙන් දකින්නකොට නිමිති වශයෙන් ඒවා විඥානගත කරගන්න එපා. කන් දෙකෙන් අහනකොට ඒවා විඥානගත කරගෙන සංඥාගත කරගෙන විඥානගත කරගෙන ඒවා අල්ලගන්න එපා. ස්පර්ශයක් දැනෙන කොටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දැක්කනම් දැක්ක බව විතරක් හඳුනා ගන්න. ඇහුවනම් ඇහුව බව හඳුනා ගන්න. මේකට හොඳ සෙන් කතාවක් තියෙනවා මම ඊට කලින් කියලා ඇති. අර සෙන් ආචාර්යවරයයි පොඩි හඳුරේ ගමනක් යනකොට මම ඒක කිව්වනේ ඊට කලින්. සෙන් ආචාර්යවරයා මේ ගංගකින් හෝ මනගොඩකින් මතක හිටියේ. එකට වෙන්න තියෙනවා එතන ඉන්න රූමත් කාන්තාව. මේ ආචාර්යවරයා මේ කාන්තාව කාලට අරගෙන එගොඩට තියලා ආචාර්යවරයා යනවා. ගෝලයා හිතනවා මේක මුදලට මේ ගුරුවරයා කරේ. මහා නරක වැඩක් කරේ. ගුරුවරයෙක් විදිහට මේ ගෝලයෙක් ඉන්නවා මම. ඉතින් මම ඉදිරියේ මෙහිම කරන එක ගැළපෙනවා. හාමුදුරුවෝ කෙනෙකුට ගැළපෙනවා. වැරදි වැඩක් නෙමෙයි කරන්නේ. දැන් අර ඒගොල්ලෝ තියලා පිටිපස්සෙන් යන ගමන් ගෝලයා ගුරුවරයාට බැන්න ආවසට යනවා. ගිහින් වැඩි කතාවක් නැහැ. පොඩි නම මොකද මේ? ඔබ වහන්සේ කරපු දේ හරිද කියලා මම මේ කල්පනා කළේ. මොකද්ද මම කළේ? අතන හිටියා මෙහෙම ගෑනු කෙනෙක් කරට අරගෙන ඒගොල්ලෝ තියලා. මේක ගැළපෙන්නේ කවුරු හරි දැක්කනම් අපිට හරි නින්දාවක් ඒක. මම නම් පොඩි නම ඒගොල්ලින් තියලා විතරයි ආවේ. ඔබ වහන්සේ තාම කරේ තියාගෙන ඉන්නේ. අපිත් ඒ වගේ. විවිධ දේවල් දකින්නවා. ඒවා දැකලා එතනින් ඒගොල්ලෝ තියලා එන්නේ නැතිව කරේ තියාගෙන හැම තිස්සේම දුක් විඳිනවා. ආහා කිනා මට බැන්නා මොනතරම් දුකයිද බලයි මට බැන්නේ. ට්‍රෑත් මතක් කරනවා, දවලුත් මතක් කරනවා, මුණ ගැහෙන කෙනාට කියනවා ආවා කෙනාට ගැහුවා. ඒකත් ඒ වගේ. අපි හිතන අතරම තමයි විඥානගත කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර ආයතන එහෙම නැත්නම් මේ පංචේන්ද්‍රයන් තුළින් බාහිර දේවල් දකින්නවා, අරමුණු ගත වෙනවා. ඒ ස්වභාවය පරිසරයේ හැටි. හැබැයි මහණෙනි ඒවා විඥානගත කරගෙන ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඔබට ඒක ප්‍රශ්නයක්. ඔබගේ හිත සමාධිගත කරගන්න ගැටලුවක්. සමහර විට ඔබ හිත සංවර කරගෙන සමාධිගත වෙයිගෙන එනකොට ඔබට ඒ අරමුණ නැවත මතක් වෙනවා. ඒක නිසා එහෙම මතක් වෙන තැනට කටයුතු කරගන්න එපා. අපි විසින්ම කරදරයක් අපි නිර්මාණය කරගන්නවා. උදාහරණයක් තව මම කියන්නම්. ඔබ මෙතන ඉඳලා කොළඹට යනවා නම් අපි කෝච්චියේ යනවා නම් නැගපු තැනයි බහින තැනයි විතරක් මතක තිබුණත් මම හිතනවා ප්‍රමාණවත්. ඒ අතරමඟ පහු වෙන දේවල්, හමු වෙන දේවල් ඔබගේ විඥානගත කරගන්න කියලා ඒක ලොකු බාධාවක්. ඒක නිසා මේ ජීවිතය අපි ගත කරනකොට මේ සමාජයේ විවිධ දේවල් තියෙනවා. තරහ ඇති වෙන දේවල් තියෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙන දේවල් තියෙනවා, කෝපය ඇවිස්සෙන දේවල්, තෘෂ්ණාව වැඩි වෙන දේවල් තියෙනවා. ඒවා දැක්කහම ඔබ කල්පනා කරන්න මේ දේ මම විඥානගත කරගත්තොත් මට තරහ ඇති වෙනවා. මේ දේ මම විඥානගත කරගත්තොත් මගේ ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. මේ දේ මම විඥානගත කරගත්තොත් මට අකුසල්
සිද්ධ වෙනවා. එහෙම හිතලා ඔබ විඥාන ගත කරගන්න එපා. අර අලකොලයක තියෙන වතුර බිඳුවක් හා සමානව ඕනෑම මොහොතක ඔබ මේ ඉන්ද්‍රියන් තුලින් ග්‍රහණය කරගත්ත දේ අතහරින්න පුළුවන් වෙන විදිහට ඉන්න උත්සාහ කරන්න. එතකොට ගැටලුවක් නැහැ, දුකක් නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රියන් සහ මේ බාහිර ආයතන බාහිර තියෙන දේවල් ඔබගේ අනර්ථය පිණිස ඔබ නොමග යැවීම සඳහා තමයි තියෙන්නේ. අපි කෑම වේලක් කරනකොට බලන්නකො ඒ කන්නේ පංච ඉන්ද්‍ර පිනවන්නනේ. ඒක කොහොමද? අපි නම් කෑම කන්නේ හාන්දනේ මේ කුස පොරව ගන්න ඒ දිව පිනවන්නේ. නෑ, එහෙම නෙවෙයි. ඇස් දෙක පිනවන්නත් එතන තියෙනවා. ඔබ හදන කෑම වේල බලන්න එක එක වර්ණ දාලා එක එක හැඩතල කපලා ඔබ කෑම පිඟාන හදාගන්නේ ඇස් දෙක පිනවන. ඇහැටත් ආහාරය. කන් දෙක පිනවන්න ඔය චරස් බරස් ගන්න හඬ ඇහෙන දේවල් ඔබ හදාගන්නේ කන පිනවන්න. එහෙම නැත්නම් ඕකේ ඇති දෙයක් නෑ. නිකන් හිතලා බලන්න. සුවඳ උයන එක මා හොඳ සුවඳක් එන්න හදාගන්න. ඇයි? කනකොට හොඳ සුවඳක් එන්න ඕන. අපි නාසයක් පෙන්වනවා. දිවත් ඒ වගේ විවිධ රස වර්ග වලින් හදාගන්න. ඇයි මේ පංචේන්ද්‍රිය අපි එතකොට කෑම වේලක් කෑවත් අපි බලන්නේ පංච ඉන්ද්‍රියටම කෑම වේල දෙන්න. අපි විසින්ම අපි හොරු හදා ගන්නවා. හොරෙක් ඉන්නවා ඒ හොරාව පෝෂණය කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේට නම් ආහාරයක් ගත්තාම පංච ඉන්ද්‍රියක් පිනවන එක ආහාරයක් පමණයි. අර මතවාදයක් තියෙනවනේ තව අපේ සමාජයේ මේ බුදුහාමුදුරුවෝ මස් වැළඳුවාද නැද්ද? දෙවෙනි ප්‍රශ්න මේවා. රහතන් වහන්සේලා මස් වැළඳුවාද නැද්ද? මේ පංචේන්ද්‍රයන් අපි හිතමු මෙහෙම දියවැඩියාව හැදෙන්නේ නැත නෙවෙයි. දිවේ රස දැනෙන්නේ නැති කෙනෙක් මොන හරි රෝගයක් හැදුනාම රස දැනෙන්නේ නැහැනේ. එහෙම කෙනෙකුට මොන හරි කන්න දුන්නා අපිට මොනතරම් රස වුණත් එයාට ඒක රසයක් නෑ. ඒක ඔබ දන්නවනේ ප්‍රායෝගිකව. සමාජයේ විවිධ ලෙඩ ඇතිනා කිසිම දෙයක් ග්‍රහණය අපෝ ඒ කාම මැටි ගිරිනවා වගේ. අපි කියනවා රහත් වෙනකොට එහෙමත් නැත්නම් මේ පංචේන්ද්‍රියයන්ගෙන් වෙන් වුණාම ඕනෑම දෙයක් ඒක ආහාරයක් විතරයි. ඒක මාස්ද මැල්ලුන්ද මම හිතන්නේ ඒකේ බැඳීමක් තියෙනවා කියලා. ඒ පිළිබඳව අපි වෙනම දවසක ධර්ම දේශනා පවත්වමු මේ ආහාරය. මාතෘකාවෙන් පිටට යන කාල වේලාව ඉක්ම යනවා. ඒක නිසා අපි ඉක්මනින් ධර්ම දේශනා පවත්වමු. මේ පංච ඉන්ද්‍රියන් සහ බාහිර ආයතනයන් ඔබ හැමතිස්සෙම බොහොම කල්පනාවෙන් පරිශීලනය කරන්න. මේ බාහිර ආයතනය එමන් නැතිනම් මේ ගෙවල් පහ අතහැරලා දාලා මේ හොරා දුවනවා. දැන් මොකද දකින්නේ? ගංගා මෙගොඩක් තියෙනවා සැක සහිතයි. ඒ වගේම තමයි අපි මේ ජීවත් වෙන මේ සමාජයේ මෙගොඩ හරිම භයානකයි. ඒගොඩක් තියෙනවා. ඒගොඩ එහෙම නැහැ. හැබැයි ජලාශයක් තියෙනවා. ඒ ජලාශය තමයි කාම රෝගය, භව රෝගය, ditthi රෝගය, අවිජ්ජා රෝගය. මේ රෝගයට වැටුණොත් දැන් මේ ඒ පිළිබඳව වෙනම සූත්‍ර දේශනාවක් තියෙනවා. මම හිතන්නේ මේත් අහලා ඇති. මොකක්ද ඒ සූත්‍රය? දාරුකන්දෝපම සූත්‍රයේ මේ දර කැබැල්ලක් මුල් කරගෙන බුදුන් මේ ගංගේ පාවෙන ස්වභාවය යනවා දේශනා කළා. තව එකක් තියෙනවා මොකද්ද? පහාරාද සූත්‍රෙත් මේ වගේ කරුණු ටිකක් කියනවා. එතකොට පින්වතුනි මේ ගංගා කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළේ මේ සසරෙන් ඈතර වෙන්නට නම් පහුරක් බැඳෙන්න. බුදුහාමුදුරුවෝ පහුර විදියට උපමා කළේ ධර්මය.
පහුර කරේ තියාගෙන යන නෙවෙයි පහුර උඩට නැගලා පහුර තුලින් එගොඩ වෙන්න ධර්මයේ පහුරක් විදිහට දේශනා කළේ. දැන් අත් දෙකෙන් තමයි වෑයම් කරන්න කිව්වේ. හබලක් නැහැ. එතකොට මහණෙනි ඔබ අත් දෙකින් වෑයම් කරනවා කියන්නේ එගොඩ වෙන්න වෑයම් කරන්න. සම්මා වායාමය තුළදී එමත් නැතිනම් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න කියන එක. එතකොට මෙතෙන් ආව තව කරුණු ගොඩාක් විස්තර කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක් මම පැහැදිලි කරනවා සම්මා වායාමය. නූපන් කුසල් ඉපදවීමට, උපන් කුසල් වැඩි දියුණු කරා, නූපන් අකුසල් නොඉපදවීමට, ඉපදිලා තියෙන අකුසල් දුරු කරන්න වෑයම් කරන්න. එහෙම වෑයම් කරලා එතරට යන්න සසර ගමනින් එතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ආසි විසෝතම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේලාට එකින් එක කරුණු මේ ජීවිතය තුළින් අතහරින ආකාරය එක පැත්තකින් පැහැදිලි කළා. මම කියන්නේ මේ සූත්‍ර දේශනාවේ යට ගිය කොටසක් තියෙනවා, අත්තිවාරමක් තියෙනවා, සමස්තය දිහා බලනකොට තුන්වෙනි කොටසක් පේනවා කියලා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන මේ සූත්‍ර දේශනාවේ නොකියාම බුදුහාමුදුර පැහැදිලි කරලා දෙනවා. මහණෙනි මේ ශරීරය ස්ථිර නැහැ. දකින්න දේ ස්ථිර නැහැ. ස්පර්ශ වෙන දේ ස්ථිර නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒ තුලින් දුක හට ගන්නවා. ඒක නිසා මේවා මමත්වයෙන් අල්ලගන්න එපා කියන එක මේ සූත්‍ර දේශනාවේ සමස්තයක් විදිහට ගත්තාම පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කළේ කමඨහන් අලුත් කරගන්නා භික්ෂුන් වහන්සේලා පිරිසට. එතකොට ඔබත් මේ ධර්ම දේශනාව එවැනි පිරිසක් කියලා හිතන්නේ. නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඔබගේ ජීවන ගමන තුළ මේ ලෞකික ජීවිතයෙන් යහට අලෞකික ජීවිතේ ලෝකෝත්තර ගමන සාක්ෂාත් කරගන්න මේ දේශනාව කමඨහන් කරගන්න. එතකොට මේ දේශනාව ලෞකික ජීවිතය සපවත් කරගන්න දේශනා කරපු එකක් නෙවෙයි. ඔබගේ ආර්ථිකය කොහොමද, ඔබගේ ලෞකික ජීවිතය පිළිබඳව කියන දේශනාවක් නෙවෙයි මේ. ඔබගේ ආධ්‍යාත්මික ලෝකය කොහොමද සංවර්ධනය කරගන්නේ කියන එක තමයි සමස්තයක් විදිහට මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එහෙනම් අපි හැමතිස්සෙම මේ ශරීරය දිහා බලනකොට, එතකොට මේ බාහිර ලෝකයේ දිහා දකිනකොට හැමතිස්සෙම බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න කියන එක තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. එහෙමනම් පින්වතුනි අපි හැමතිස්සෙම එදිනදා ජීවිතේ කටයුතු කරනකොට මේ ලෞකික ජීවිතය ගැන හිතමින් තමන් ළඟ මිත්‍රයෙක් ඉන්නවා, තමන් ළඟ සතුරෙක් ඉන්නවා කියන එක කල්පනා කරා. ඒ මිතුරා සහ සතුරා තමයි ඔබගේ හිත. ඒ හිත විසින් ඔබ නොමග යවන අවස්ථා තියෙනවා. හිත විසින් ඔබ සුමගට යොමු කරන අවස්ථා තියෙනවා. ඒවා හොඳට තේරුම් අරගෙන හිත මිත්‍රයෙක් කරගන්න, හිත පාප මිත්‍රයෙක්, සතුරෙක් බවට පත් කරගන්න එපා. කල්පනාවෙන්ම දකින්න දේ, ආන දේ සහ මේ පංචේන්ද්‍රයන් පිනවනකොට සාමේ පංච උපාදාන ස්කන්ධය තුලදී කල්පනාවෙන් කටයුතු කරන්න කියන උපදේශ ලබා දෙමින් මගේ ධර්ම අනුශාසනාව මෙතකින් සමාප්ත කරනවා. කාල වේලාව ඉක්මනින් තියෙන නිසා මම හිතනවා මේ අතන්ට සරලක් නොවන, ගැඹුරුත් නොවන ධර්ම දේශනාවක් විය හැකි කියලා මම විශ්වාස කරනවා. ටිකක් කල්පනා කරන්න. ආසි විසෝකම සූත්‍රය. මේ සූත්‍රය අඩංගු වෙන්නේ කිනම් නිකායේද සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ තියෙන ආසි විසෝකම සූත්‍රය ඔබ බලන්න, කියවන්න. මේ පිළිබඳ සරල කතා ඒකේ තුල තියෙනවා. ඒක මනසින් මෙනෙහි කරන්න. මනසින් මෙනෙහි කරනකොට ඔබට පුළුවන් මේ සිත සංවර කරගෙන, සමාධිගත කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. ත්‍රිලක්ෂණය දකින්නවා කියලා කියන්නේ විදර්ශනාව දකින්නවා කියන එක. විදර්ශනාව දකින්නවා කියන්නේ
අපි ඒ ධම්ම මාර්ගයේ තුල ගමන් කරනවා කියන්නේ. එහෙනම් විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්න තමයි මේ ධම්ම දේශනාව අර භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කළේ. එහෙනම් ඔබගේ විදර්ශනාව ප්‍රගුණ වේවා, ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඔබගේ මනස දියුණු වේවා, ශක්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෞකික ජීවිතයෙන් යන ලෝකෝත්තර ගමන සපුවත් කරගෙන උතුම් නිවන් සඳහා මේ ධම්ම දේශනාව හේතු වාසනාව වේවා කියලා හැමදෙනාම සාදු කරනවා.